දූල පුතාලට සුබ සන්ධ්‍යාවක්. අපි අද ජපන් පන්තිය පටන් ගන්නවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 65 වෙනි කංජය 66 වෙනි කංජය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි 65 වෙනි කංජය 66 වෙනි කංජය කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට 65 වෙනි කංජය අපි බැලුවොත් එහෙම ඒක යසුයි කියන කංජය. යසුයි කියන කංජය තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බැලුවොත් එහෙම එතකොට මේ යසුයි කියන කංජය එතකොට ඒක කොහොමද ලියන්නේ කියන එක අපි මුලින් බැලුවොත් එහෙම එතකොට ඒක ලියන්නේ කොටස අපි බැලුවොත් එහෙම චුට්ටක් ඉන්න දුර පුතාලා. එතකොට අපි ඒක ලියන විදිය මුලින් බැලුවොත් එහෙම මුලින්ම මේ උඩ කොටස තොප්පිය වගේ තියෙන කොටස තමයි අපි මුලින්ම ලියන්නේ. එතකොට මේක මුලින්ම ලියන්නේ උඩ තොප්පිය තියෙන වගේ කොටස. පළවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක 3 4 5 6 ස්ටෙප් 6යි. එතකොට ස්ටෙප් මේකේ 6ක් තියෙනවා. එතකොට මේ අවස්ථාව එතකොට අපි ආපහු ලිව්වොත් එහෙම පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක, පස්වෙනි ස්ටෙප් එක, හයවෙනි ස්ටෙප් එක. ස්ටෙප් 6යි. දෙනමගේ නංගින මොනවද කියලා බලාගන්නම්කෝ. ඔයාලට වැඩක් නැහැ යන්න පනින්න. අපි බැලුවොත් එහෙම එතකොට ස්ටෙප් මෙතන ස්ටෙප් 6යි. අපි ආපහු ලිව්වොත් එහෙම එතකොට මේ අවස්ථාව එතකොට පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක, පස්වෙනි ස්ටෙප් එක, හයවෙනි ස්ටෙප් එක. යසුයි කියන කංජය. ආපහු පාරක් බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාව එතකොට පළවෙනි ස්ටෙප් එක, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක, පස්වෙනි ස්ටෙප් එක, හයවෙනි ස්ටෙප් එක. උඩ තියෙන තොප්පිය වගේ කොටස ඊට පස්සේ පල්ලෙහා තියෙන්නේ ඔන්න කියන කංජය. අපි ගැහණු කියන කංජය කලින් ඉගෙන ගත්තා. අපි මේකේ කොටස බැලුවොත් එහෙම එතකොට මේකේ උදාහරණ ටික අපි බැලුවොත් එහෙම කොනොරින්ගෝ wa යසුයි දෙස්. කොනොරින්ගෝ wa යසුයි දෙස්. එතකොට කොනොරින්ගෝ wa යසුයි දෙස්. එතකොට කොනෝ කියලා කියන්නේ මේ රින්ගෝ කියලා කියන්නේ රින්ගෝ කියලා කියන්නේ එතකොට ඇපල් කියන එක. එතකොට දුවල පුතාලා කලින් දන්නවා ඇති කොටස. එතකොට රින්ගෝ කියලා කියන්නේ ඇපල් කියන එක. ඊළඟට යසුයි කියලා කියන්නේ ලාභයි. මේ කංජයේ තේරුම වෙන්නේ ලාභයි කියන එක. ලාභයි කියන එක තමයි ඒකේ තේරුම වෙන්නේ. ලාභයි. කොනොරින්ගෝ wa යසුයි දෙස්. මේ ඇපල්ගේ එතකොට ලාභයි කියන එක. මේ අවස්ථාවේදී මෙතන මේ වා කියන එක භාවිතා කරලා තියෙනවා කොනොරින්ගෝ wa යසුයි දෙස් කියලා. ඒ කියන්නේ ඇපල් තියෙනවා ගොඩක් තියෙනවා ඇපල් ಜಾති. එතකොට මෙහෙම ඇපල් ಜಾති කීප දෙනක තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මෙතන මේ ඇපල් තියෙන එතකොට කීප දෙනක එතකොට ඇපල් තියෙනවා. එතකොට මේ ඇපල් විතරක් ලාභයි කියන එක තමයි මෙතනින් කියවෙන්නේ. ඇපල් කීප දෙනක තියෙනවා නමුත් එක ඇපල් ಜಾතියක් ලාභයි. එතකොට ඒක තමයි මෙතනින් කියවෙන්නේ. එතකොට මේ ඇපල් ලාභයි කියලා කියවෙන්නේ. එතකොට මේකෙදී කොනොරින්ගෝ wa යසුයි දෙස්. එතකොට වෙනත් ඇපල් නෙවෙයි ලාභ. මේ ඇපල් විතරයි ලාභ කියන එක තමයි ඒකෙන් තේරුම වෙන්නේ ඇත්තටම. මේ ඇපල් විතරයි ලාභ අනිත් ඇපල් ලාභ නෑ. මේක විතරයි ලාභ කියන එක. එතකොට මේකේ කොනොරින්ගෝ wa යසුයි දෙස්. මේ ඇපල් ලාභයි කියන එක තමයි. අපි ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට මේක උදාහරණ මේ
kanji වල තව කීපයක් අපි බැලුවොත් එහෙම අංශින් කියලා කියන්නේ තමන්ට ඒක ඒ කියන්නේ තමන් හිතන විදිහේ එතකොට තමන්ට ඒක ඒ කියන්නේ තමන්ගේ ඒ හිතට මේ ඒ කියන්නේ අංශින් කියන ඔසුටක් වෙන දුල පුතාන ඒ කියන්නේ මොනවා හරි දෙයක් කියන්නේ අනතුරක් එහෙම නෑ ඒ වගේ යම් දැනීමක් ඒ කියන්නේ තමන්ගේ හිතට දැනෙනවා කියලා. ඇත්තටම එහෙම. ඒ කියන්නේ ඇත්තටම එහෙම නොවෙන්න පුළුවන්. නමුත් ඒක ඒ තමන් හිතන විදිහේ ඒ කියන්නේ තමන්ට එහෙම දැනෙනවා කියන එක. ඒ කියන්නේ තමන්ට එතන අනතුරුදායක නැහැ කියලා ඒ වගේ දැනෙන අවස්ථාවක් තමයි මේ අංශින් කියලා කියන්නේ. ඊළඟට පුවන් කියලා කියන්නේ තමන්ට ඒක ගැන ඒ කියන්නේ හිතට හරි නෑ කියලා අපි සිංහලෙන් සමහරලාට කියන්නේ හිතට එතන මෙතන අනතුරක් තියෙන්න පුළුවන්. හරි එහෙම ඒ වගේ ඒක තමන්ට එතන ඒ කියන්නේ හිතට යම් චකිතයක් වගේ තියෙනවා මෙතන මොකක් හරි තියෙන්න වෙන්න පුළුවන් වගේ. ඒ කොටස. අංශෙන් කියලා කියන්නේ එතන ඒ කියන්නේ තමන්ගේ හිතත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒක ඒ විද්‍යාත්මකව එතන ඒකේ අනතුරක් නැහැ. අනතුරක් ඇති වෙන්නේ නැහැ කියන අවස්ථාව තමයි එතන. ඒක නිසා මේ අංශෙන් කියලා කියන්නේ ඒක ඒ සුරක්ෂිත කියන එක. සුරක්ෂිතයි කියන එක. එතකොට සුරක්ෂිතයි කියනකොට එතකොට ඒක මම කලින් කිව්වා වගේ ඒක අර අපිට දැනෙන විදිය අපිට ඒ හිතට දැනෙනවා. ඒ කියන්නේ අපිට ඒක ඇත්තටම විද්‍යාත්මකව කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් අපිට ඒක හිතට මේක මේ kanjiye තේරුම මොකද්ද? යසුයි කියලා කියන්නේ ලාභයි කියන එක. යසුයි කියලා කියන්නේ ලාභයි කියන එක. ඊකේ යෝෂි. යසුයි. හරි සර් thank you. ඕකේ. මෙතන අංශින් කියන එක. එතකොට අංශින් කියලා කියන්නේ එතකොට මම කලින් කිව්වා ඒක අපිට හිතට දැනෙනවා මෙතන සුරක්ෂිතයි කියන එක. නමුත් ඒක ඇත්තටම සුරක්ෂිතද නැද්ද කියන එක ඒක වෙන කතාවක්. නමුත් ඒක Tamanට දැනෙන විදිය ඒක හිතට අංශින් කියලා කියන්නේ. පුවන් කියලා කියන්නේ Tamanට එතන සුරක්ෂිත නෑ. ඒ කියන්නේ අනාරක්ෂිත කියන වගේ. මෙතන ආරක්ෂිත කියන එක ඇත්තටම මෙතන Tamanට හිතට ආරක්ෂිතයි කියලා වගේ දැනෙන අවස්ථාව. එතකොට මේක ඒ අනාරක්ෂිතයි කියලා. එතකොට හිතට මේ දැනෙන අවස්ථාව තමයි පුවන් කියලා කියන්නේ. ඒ කියන්නේ එහෙම නැත්තම් මේ තමන්ගේ හිතන දෙයට වඩා ඒ කියන්නේ තමන්ට සැටිස් නැති අවස්ථාව ඒ කොටත් එතකොට මේ පුවන් කියන අවස්ථාව භාවිතා වෙන. එතකොට ඊළඟ කොටස බැලුවොත් එහෙම අංශෙන් කියලා කියන්නේ සුරක්ෂිතයි කියන එක. අංශෙන් චියාන් කියලා කියන්නේ අපි යම් ප්‍රදේශයක් ගත්තොත් අපි ප්‍රදේශයක් එහෙම කිව්වොත් එහෙම එතකොට ඒ ප්‍රදේශයේ ඒ අපරාධ අඩු එහෙම ඒ කොටස එතකොට චියාංග ඊ කියලා කියනවා අපරාධ අඩු නම් චියාංග වරුයි කියනවා අපරාධ වැඩි නම් යම් ප්‍රදේශයක තියෙන මේ ඒ තත්ත්වය කියන්නේ මම කලින් කිව්වා වගේ අපරාධ ඒ වගේ අපිට එළියට බහැලා යන්න පුළුවන් ද ඒ වගේ කොටසක් තමයි මේකෙදි මේ කියවෙන්නේ චියාංග. මොනවා හරි මේ කොටසේ මොනවා හරි අහන්න දේවල් තියෙනවා දුර පුතාලට මම ආපහු මේක කිව්වොත් එහෙම කංජේ ලියන විදිය මම ආපහු පාරක් අඳින්නම්. එතකොට මේ අවස්ථාවේදී පළවෙනි ස්ටෙප් එක උඩ, දෙවෙනි ස්ටෙප් එක, තුන්වෙනි ස්ටෙප් එක, හතරවෙනි ස්ටෙප් එක, පස්වෙනි ස්ටෙප් එක, හයවෙනි ස්ටෙප් එක, ස්ටෙප් 6යි යසුයි කියන කංජය. එතකොට යසුයි කියන කංජය. එතකොට මේක උදාහරණයකට දාලා දක්වලා තියෙනවා කොනු රින්ගෝවා යසුයි දෙස් කියලා. ඒ කියන්නේ මේ ඇපල් ලාභී කියන එක. මෙතන මොනවත් ප්‍රශ්න නැත්නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ කංජියට.
අපි ඊළඟ එකට ගියොත් එහෙම ඊළඟ එක තකයි. තකයි කියන එක එතකොට මෙතන තකයි කියන කංජිය අපි මෙතන මේ ගැන මේ කතා කරන්නේ. එතකොට තකයි කියන කංජියට මේ තේරුම් එතකොට කීපයක් තියෙනවා. එතකොට එකක් උසයි කියන එක. තකයි කියලා කියන්නේ උසයි කියන එක. ඊළඟට අනිත් එක තමයි මිල අධිකයි කියන එක. උසයි කියන එක තියෙනවා එක තේරුමක්. ඊළඟ එක අනිත් එක මිල අධිකයි. මිල අධිකයි කියන එක තමයි අනිත් එක. එතකොට උසයි කියන එකයි මිල අධිකයි කියන එක තමයි ඒකට තියෙන තේරුම. තකයි. ඒක අපි කොහොමද ලියන්නේ කියන එක අපි බැලුවොත් එහෙම එතකොට මේක ලියන්නේ කොහොමද කියන එක උඩින් ඉඳන් ලියගෙන පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක ඊළඟට කුචි කියන kanjiය අපි ලියන්නේ. එතකොට ඊළඟට අපි ලියන්නේ පල්ලෙහා කොටස. ඊළඟට අපි ආපහු කුචි කියන kanjiය ලියනවා. ආපහු ලියුවොත් එහෙම පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක තුන්වෙනි ස්ටෙප් එක හතරවෙනි ස්ටෙප් එක පස්වෙනි ස්ටෙප් එක හයවෙනි ස්ටෙප් එක හත්වෙනි ස්ටෙප් එක අටවෙනි ස්ටෙප් එක නවවෙනි ස්ටෙප් එක දහවෙනි ස්ටෙප් එක ස්ටෙප් 10යි. තකයි කියන kanjiය. ආපහු මන් ලියන්නම්. එතකොට පළවෙනි ස්ටෙප් එක දෙවෙනි ස්ටෙප් එක ඊට පස්සේ කුචි කියන kanjiය එතකොට මේක ලිව්වා. ඊට පස්සේ පල්ලෙහා මේ කොටස ඊට පස්සේ ආපහු කුචි කියන kanjiය ලියන්නේ. එතකොට මේක තකයි කියන kanjiය. තකයි. අපි බැලුවොත් එහෙම මේකට උදාහරණ ටික බැලුවොත් එහෙම එතකොට ඒකේ කොනොමිසේ නොරියොරිවා තකයි දෙස්. කොනොමිසේ කියලා කියන්නේ මේ කඩය. මිසේ කියලා කියන්නේ කඩය. මේක කඩය කියන එක. මිසේ කියලා කියන්නේ කඩය. මිසේ. රියොරි කියලා කියන්නේ කෑම. රියොරි කියලා කියන්නේ කෑම. මේ කඩේ කෑම ගණන් මිල අධිකයි කියන එක. තකයි කියලා කියන්නේ මිල අධිකයි කියන එක. මිල අධිකයි කියන එක මේ අවස්ථාවේදී. රියොරි කියලා කියන්නේ කෑම වර්ග. කෑම ಜಾති. එතකොට මේ කඩේ කෑම ಜಾති ගණන් අධිකයි මිල අධිකයි කියන එක. එතකොට ඒක අනෝ සමා වෙන්න අනෝ කියලා කියන්නේ අර කියන එක. එතකොට අර කඩේ කෑම ಜಾති ගණන් අධිකයි කියන එක. අනෝ මිසේනෝ රියොරිවා තකයි දෙස්. අනෝ මිසේනෝ රියොරිවා තකයි දෙස්. ඊළඟ එක අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස බැලුවොත් එහෙම ඉමෝතෝවා කෝකෝසෙයි දෙස්. ඉමෝත කියලා කියන්නේ නංගි කියන එක. ඉමෝත කියලා කියන්නේ නංගි කියන එක. ඉමෝතෝ. ඉමෝතෝ කියන. එතකොට ඉමෝතෝ වා කෝකෝසෙයි දෙස්. කෝකෝසෙයි කියලා කියන්නේ හයි ස්කූල් ස්ටුඩන්ට් කියන එක. එතකොට මේ අවස්ථාවේදී මේක කෝකෝසෙයි කියලා කියන්නේ උසස් පෙළ ශිෂ්‍යාවක් කියන එක. ජපන් භාෂාවේදී ශිෂ්‍යාව කියලා එහෙම ඒක වෙන් කරන්නේ නැහැ. ඒක නිසා ඒ ස්ටුඩන්ට් කියන එක කෙලින්. කෝකෝසෙයි කියලා කියන්නේ හයි ස්කූල් ස්ටුඩන්ට් කියන එක. අපි ඊළඟ එක බැලුවොත් එහෙම මුකෝනි තකයියමාගා මියමස්. මුකෝ කියලා කියන්නේ එතකොට එහා පැත්තෙන් කියන එක. එතකොට මුකෝනි තකයියමාගා මියමස්. එතකොට මුකෝ කියලා කියන්නේ අනිත් පැත්ත. එතකොට ඒකේ තකයියමා තකයි කියලා කියන්නේ උස වැඩි උස කියන එක. එතකොට නාංගිට කියන්නේ ඉමෝතෝ කියලා අක්කට කියන්නේ අනේ කියලා.
අපි මේක මං එක ලිව්වොත් එහෙම එතකොට ඉමෝතෝ කියලා කියන්නේ නංගිට අනේ කියලා එහෙම නැත්නම් ඔනේසං කියලා කියනවා ඔනේසං ඔනේසං කියලා කියනවා එහෙම නැත්නම් අනේ කියලා කියන්නේ තමන්ගේ ඔනේසං කියලා කියන්නේ තමන්ගෙත් කියනවා දැන් නම් ඉතින් ඒක ඔනේසං කියන එක ගොඩක් වෙලාවට භාවිතා වෙනවා මල්ලිට කියලා කියන්නේ ඔතෝතෝ අයියට කියන්නේ අනි ඔනීසං ඔනීසං කියන එක තමයි ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. එතකොට ඒක අනී කියලා කියන්නේ තමන්ගේ අයියට අයම කියන එක ගොඩක් වෙලාවට තමන්ගේ අයියටත් කියන්නේ ඔනීසං කියලා ගොඩක් වෙලාවට. අපි බැලුවොත් එහෙම එතකොට මේකෙදී මුකෝනි තකයියමාගා මියමස් තකයියමා කියලා කියන්නේ උස කන්දක් තකයියමා මුකෝ කියලා කියන්නේ අනිත් පැත්ත කියන එක අනිත් පැත්ත මුකෝ මියමස් කියලා කියන්නේ පේනවා මියමස් අපි මේ කොටස බැලුවොත් එහෙම එතකොට මේක කෝතෝ ගක්කෝ කියලා කියන්නේ හයි ස්කූල් කියන එක ඒකේ අපි සාමාන්‍යයෙන් කියන්නේ කෝකෝ කියලා කෝකෝ කියලා එක තමයි සාමාන්‍යයෙන් කියන්නේ කෝකෝ කියලා කියන්නේ හයි ස්කූල් වලට කෝකෝ ඇත්තනම කෝතෝ ගක්කෝ කියන එක තමයි හයි ස්කූල් කියන එක නමුත් අපි කෙටි කළා සාමාන්‍යයෙන් ගොඩක් ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට හැමෝම භාවිතා කරන්නේ කෝකෝ කියලා මේ මැද කාංජි දෙක නැති අවස්ථාව ඊළඟ කොටස බැලුවොත් එහෙම කෝසුකුදෝරෝ කියලා කියන්නේ හයිවේ කියන එක එක්ස්ප්‍රස් වේ කියලා දාලා තියෙන එක. එතකොට මේ හයිවේ කියන එක අධිවේගී මාර්ග කියන එක. සොකු කියලා කියන්නේ ස්පීඩ් කියන එක. කෝසොකු කියලා කියන්නේ හයි ස්පීඩ් කියන එක. දෝරු කියලා කියන්නේ පාර කියන එක. කෝසොකු කියලා කියන්නේ සොකු කියලා කියන්නේ සොකුදෝ කියලා කියනවා අපි ස්පීඩ් එකට සොකුදෝ. සොකුදෝ කියනවා ස්පීඩ් එකට. මේ ඒකේ සොකු තමයි මෙතන තියෙන්නේ. එතකොට කෝසොකු කියලා කියන්නේ හයි ස්පීඩ් කියන එක. සයිකෝ කියලා කියන්නේ උපරිම කියන එක. ඒක කියන්නේ ඕනම දෙයක උපරිම අවස්ථාව සයිකෝ කියලා කියන්නේ. සයිකෝ කියලා කියන්නේ අපි හිතුවොත් එහෙම පන්තියක උපරිම ලකුණු ගත්තා සයිකෝ තෙන් කියලා කියන්න පුළුවන්. එහෙම ඒ වගේ එතකොට ඒ වගේ සයිකෝ සයිබාන් කියලා කියනවා උපරිමාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණය කියන එක. එතකොට ඒ වගේ එතකොට එහෙම අපිට භාවිතා කරන්න පුළුවන්. කෝකියු කියන එක මේ කිව් කියලා කියන්නේ රෑන්ක් එක කියන එක මේ කිව් කියලා කියන්නේ එතකොට ෂොකියු කියන එකේ මේ ෂොකියු කියන එකෙත් අපි මේ මූලික කියන එකෙත් මේක භාවිතා වෙනවා. එතකොට මේකේ හයි කිව් කියලා කියන්නේ කෝකියු කියලා කියන්නේ ඒ ඉහළ මේ රෑන්ක් එකක් කියන එක. ඒ කියන්නේ ලෙවල් එක වැඩි කියන එක කෝකියු කියලා කියන්නේ. කෝකියු කියලා කියන්නේ ලෙවල් එක වැඩි කියන එක. ඉහළ මට්ටමක කියන එක. මෙතෙන්ට වෙනකම් මොනවා හරි තියනවා දුල පුතාලා අහන්න දේවල් chat එකේ හරි කමන්නේ මේ මොන හරි තියනවා නම් දාන්න. මේක ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. මේ කොටස ලියාගෙන ඉවර නම්
අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලා මේ කොටස ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. තව සති හරියටම 7ක් වගේ තියෙන අපිට මේ පන්තිය. ඒක නිසා ඉතුරු ටික පොඩ්ඩක් ඉක්මනට ඉවර කරන්න තියෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට එක්සයිස් බුක් එකේ අපි කතා කරමින් ඉන්න කොටස අපි බැලුවොත් එහෙම අපි තුන්වෙනි එකේ අපි ගොඩක් ඒක කතා කරලා තියෙනවා. අපි තුන්වෙනි එක තාම ඉවර කරලා නැහැ. එතකොට තුන්වෙනි එකේ අපි කතා කරමින් හිටපු ටික බැලුවොත් එහෙම අපි තුන්වෙනි පාඩමේ අපි 21 වෙනි පිටුවේ තියෙන කොටස කතා කරමින් ඉන්නේ එක්සයිස් ටික. අපි ඒක 6 වෙනි එක දැන් කතා කරන්න තියෙන්නේ. අපි ඒක බැලුවොත් එහෙම AO මිතේ කොතයි නසයි පින්තූරය බලලා උත්තර දෙන්න කියලා පිළිතුරු දෙන්න කියලා තියෙන්නේ. AO මිතේ කොතයි නසයි පින්තූරය බලලා පිළිතුරු දෙන්න. කිනෝෂිතාන් මෙතන මේ අවස්ථාවේදී මෙතන kanji භාවිතා කරන්නේ නැති නිසා තමයි මෙතන හිඩස් තියලා තියෙන්නේ. නැතුව අපි සිංහල භාෂාව වගේ එකක් වචන අතර හිඩස් තියන්නේ නැහැ අපි. ඒක හොඳට මතක තියාගන්න දුල පුතාලා. මෙහෙම හිඩස් තියන්නේ නැහැ අපි. ජපන් භාෂාවේ හිඩස් තියන්නේ නැහැ. ඒක මතක තියාගන්න. එක දිගටම ලියන්නේ ජපන් භාෂාව. නමුත් හිරගනා වලින් අපි ලියනකොට ඒක හිඩස් තියුවේ නැත්නම් අපිට ඒක කියවන්න බෑ. ඒක නිසා තමයි මෙහෙම හිඩස් තියලා තියෙන්නේ. නමුත් එහෙම තියන්නේ නැහැ කියන එක මතක තියාගන්න. අපි බැලුවොත් එහෙම මේ අවස්ථාවේ එතකොට මෙතන අපි බැලුවොත් එහෙම කිනෝෂිතානි නනිග ඉමස්කා. කිනෝ කියලා කියන්නේ මේ කීනෝෂිතා මේ අවස්ථාවේදී කීනෝෂිතානි එතකොට කී කියලා කියන්නේ ගහ කියන එක. නොෂිතානි ගහ යට. ශිතානි කියලා කියන්නේ යට කියන එක. ගහ යට නනිගයිමස්කා. නනිගයිමස්කා අපි සත්තු ගැන ඉන්නවා නම් එතකොට මිනිස්සු නම් දාරිගයිමස්කා කියලා අපි සත්තු නම් නනිගයිමස්කා කියන එක අපි කතා කරලා තියෙනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. බැලුවොත් එහෙම ඒක පිළිතුර අපි බැලුවොත් එහෙම එතකොට කීනෝෂිතානි සමා වෙන කීනෝ උවේනිවා නනිග ඉමස්කා. එතකොට කීනෝ උවේනිවා නනිග ඉමස්කා. එතකොට මේ අවස්ථාවේ එතකොට මෙතන ශිතානි කියන එක උවේනිවා කියලා වෙනස් වෙලා තියෙනවා. කීනෝ උවේනිවා කීනෝ උවේනිවා නනිග ඉමස්කා. කීනෝ උවේනිවා නනිග ඉමස්කා කියන එක. එතකොට කීනෝ ශිතානිවා නනිග ඉමස්කා කීනෝ උවේනිවා නනිග ඉමස්කා කියන එක විදිහට මේක වෙනස් වෙලා තියෙනවා. ඊළඟ කොටස බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී මෙතන මේකෙදි මේ ප්‍රශ්න වලට කෙලින්ම පිළිතුරු දෙන්න කියලා තියෙන. ඒක නිසා දුල පුතාලා ඒ උත්තර ලියලා බලන්න. මෙතන උදාහරණයක් නැහැ මේ කොටසේ. ඒක නිසා කීනෝ ශිතානිවා නනිග ඉමස්කා කීනෝ උවේනිවා නනිග ඉමස්කා කියන එක තමයි මෙතන කියන්නේ දක්වලා තියෙන්නේ. එතකොට ඒක දුල පුතාලා ඒක මේ ප්‍රශ්නෙට මේ පිළිතුර සපයන්න කියන එක තමයි තියෙන්නේ. අපි ඊළඟට බැලුවොත් එහෙම උදාහරණය සුකුවේන උවේනි නනිග අරිමස්කා. සුකුවේන උවේනි නනිග අරිමස්කා. එතකොට කෙලින්ම පිළිතුර විතරක් සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. එතකොට ඒක ඒ මොකද්ද තියෙන්නේ කියන එක ඒක සම්පූර්ණ වාක්‍යයෙන් දුල පුතාලා කියන්න ඕන. ඒක මතක තියාගන්න.
සම්පූර්ණ වාක්‍යයෙන් කියන්න ඕන නැතුව ඒකේ කොටසක් මෙහෙම කියලා එහෙම කියන්නේ නැහැ කියන එක මතක තියාගන්න. පිළිතුර විතරක් කියන එක මේ. ඒක එදිනෙදා භාවිතා කරනකොට එහෙම කියන්න පුළුවන්. නමුත් මේක ඉගෙන ගන්න අපි කතා කරන්නේ. ඒක නිසා ඒක දූල පුතාලා හරි සම්පූර්ණ වාක්‍ය විදියට ඒක කියන්න පුරුදු වෙන්න. සුකුවේන උවේනි නනිග අරිමස්කා කියන එක දූල පුතාලා එක දන්න වෙනවා. සුකුවේන සිතානි නනිග අරිමස්කා මොකද්ද තියෙන්නේ? ඊළඟ කොටස බැලුවොත් එහෙම උච්චිනෝ නකානි නනිග ඉමස්කා උච්චිනෝ නකානි නනිග ඉමස්කා නිවා 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 නනිග අරිම ඉමස්කා නිවා නිවා නනිග ඉමස්කා එතකොට උච්චිනෝ නකානිවා නනිග ඉමස්කා කියලා දක්වලා තියෙනවා නිවා නිවා නනිග ඉමස්කා අපි මේ සත්තුන්ට විතරයි මල් වලට එහෙම කියන්නේ නැහැ ඉමස්කා කියලා. ඒක හොඳට මතක තියාගන්න. ඒක භාෂාවල් අනුව. එතකොට භාෂාවල් අනුව ඒව වෙනස් වෙනවා. මෙතන ඒක අපි එහෙම කියන්නේ නැහැ. එතකොට මල් වලට එහෙම අරිමස් කියලා කියන්නේ. ඒක මතක තියාගන්න. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට එතකොට මේ වා කියලා කිය මෙතන මේ අවස්ථාවේ සිතානි කියලා කියන්නේ පල්ලෙහා කියන එක ඉහළ කියලා. එතකොට උවේ නිවා කියලා කියන්නේ එතකොට ඒ කියන්නේ ඒ කීන උවේ නිවා කියලා කීන උවේනි කියලා කිව්වොත් එහෙම මෙතන හරියටම උඩ කියන එක එතකොට එහෙම නෙවෙයි. එතකොට මේ වටේ එතකොට ඒ කියන්නේ ගහ උඩ කියලා කියන එකයි. එතකොට නිවා උවේ නිවා කියලා කියන්නේ එතකොට ගහ උඩ ඒ ප්‍රදේශය වගේ ඒ කොටස එතකොට එහෙම තමයි ඒක වෙන්නේ. එතකොට නිවා කියලා කියන්නේ. එතකොට මේ අවස්ථාවෙත් මෙතන කුත්සු දෙක කියලා තියෙන්නේ. එතකොට සුකුවේනෝ සිතා කිව්වොත් මේ හරිය තියෙන්න ඕන. නමුත් එතන මේක තියෙන්නේ මෙහා තියෙන්නේ මේ පල්ලෙහා දැලුවම දුර පුතාලට මේ ඒ සුකුවේ සිතාවලට හරියටම සිතා නෙවි එතකොට තියෙන්නේ. ඒක නිසා එතකොට ඒ වටේ කියන එක එතකොට මේක නම් උවේ තියෙන්නේ මේක හරියටම සිතා වෙන්නේ නැහැ. නම් ඒක නිසා එතකොට ඒක ඒ ප්‍රදේශය කියන එක පල්ලෙහා තියෙන ප්‍රදේශය කියන ඒ කොටස ඒ තේරුමෙන් තමයි නිවා කියලා දක්වලා තියෙන්නේ. උඩ ප්‍රදේශයේ පහළ ප්‍රදේශය කියන එක. එතකොට උඩ තියෙනවා උඩ ප්‍රදේශයේ තියෙනවා එහෙම. ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට මේ අපි මෙතන කතා කරමින් ඉන්නේ දොවානෝ මයේනි දරෙග ඉමස්කා දොවානෝ මයේනි දරෙග ඉමස්කා කියලා කියන්නේ. එතකොට දොර ඉස්සරහා කවුද ඉන්නේ? මදෝනෝ සොබානිවා දරෙග ඉමස්කා කියන එක. මදෝනෝ සොබානිවා දරෙග ඉමස්කා. එතකොට මේ ජනේලය අසල ජනේලය ළඟ මේ අවස්ථාවේදී දොර ඉස්සරහා කියන එක මේ මයේනි කියලා කියන්නේ. මදොන සොබානිවා කියලා කියන්නේ මේ ජනේලය අසල ඒ ප්‍රදේශයේ කවුද ඉන්නේ කියන එක. ඊළඟ එක බැලුවොත් එහෙම කියෝසිස්තුනි නනිග අරිමස්කා කියෝසිස්තුනි නරිග අරිමස්කා කියනකොට එතකොට මොකද්ද තියෙන්නේ? රෝකනිවා නනිග අරිමස්කා රෝකනිවා නනිග අරිමස්කා රෝක කියලා කියන්නේ එතකොට මේ කොටස එතකොට ඒ කියන්නේ කොරිඩෝ එක කියන එක මම හිතන්නේ සිංහලෙන් අපි කියන්නේ කොරිඩෝ එක කියලා වෙන්නේ නැති. එතකොට ඒ කොටසේ එතකොට කවුරුවත් ඉන්නවද කියන්නේ කොරිඩෝ එක විතරක් නෙවෙයි පඩි පෙළයි ඒ සේරමාත් එක්ක එතකොට කොරිඩෝ එක ළඟ තියෙන මේ කොටසම එතකොට කියෝසිසු කිව්වහම ඒ කාමරය ඇතුලේ විතරයි. කොරිඩෝ එක කිව්වහම එතකොට මේ
රෝක නිවා කිව්වම රෝක කිව්වහම කොරිඩෝ එකේ විතරයි කියන එක. නමුත් මේකදී රෝක නිවා කිව්වොත් එහෙම ඒ කිට්ටුව තියෙන පාඩි පෙළවල් ඒ සේරම කිට්ටුව තියෙන තැන්වල. නානික අරිමස්කා මොනවද තියෙන්නේ කියන එක. අපි ඊළඟ එක බැලුවොත් එහෙම කුරුමනු මයනි නානිග අරිමස්කා කුරුමනු මයනි නානිග අරිමස්කා කුරුම කියන්නේ එතකොට මේ වාහනය කියන එක. එතකොට මේ කාර් එක කියන එක. එතකොට මේ අවස්ථාවේදී කුරුම කියන එක අපි මේකට අමතරව අපි ඊළඟ මේ ජිදෝෂ කියලා ජිදෝෂ කියලා කියන්නේ වාහනය කියන එක හරිනම් ජිදෝෂ කියලා කියන්නේ මෙතන කුරුම කියලා කියන්නේ කාර් එක කියන එක. නමුත් අපි සමහර වෙලාවට කුරුම කියලා මේ වාහන වලටත් කියනවා. එතකොට ඒ ජිදෝෂ කියලා කියන්නේ හරිනම්. කුරුමනෝ මයනි කියන්නේ කාර් එක ඉස්සරහා නනිග අරිමස්කා කුරුමනෝ උචුරු නිවා නනිග අරිමස්කා. එතකොට මේ පිටිපස්සේ මොනවද තියෙන්නේ? කුරුමනෝ උචුරු නිවා නනිග අරිමස්කා. ඊළඟ කොටස බැලුවොත් එහෙම නිවානි දරග ඉමස්කා නිවානි දරග ඉන්නවද? උච්චිනෝ නකනිවා දරග ඉමස්කා. එතකොට මේ ගේ ඇතුළත එතකොට කවුද ඉන්නේ කියන එක. උච්චිනෝ නකනිවා දරග ඉමස්කා. ඉසුනෝ උවේනි නනිග අරිමස්කා ඉමස්කා සමාවෙන. එතකොට ඉසුනෝ උවේනි එතකොට ඉසුනෝ උවේනි නනිගා ඉමස්කා ඉසුනෝ උවේනි නනිග ඉමස්කා ඉසුනෝ ශිතානිවා නනිග ඉමස්කා ඉසුනෝ ශිතානිවා නනිග ඉමස්කා කියන එක තමයි ඊළඟට තියෙන්නේ. එතකොට ඉසුනෝ උවේනිවා නනිග ඉමස්කා කියන එක ඊළඟට ඉසුනෝ උවේනි නනිග ඉමස්කා කියන එක ඉසුනෝ ශිතානි එතකොට මේ අවස්ථාවේ එතකොට ඉසුනෝ උවේනි නනිග ඉමස්කා. එතකොට පුටුව උඩ මොකෙද්ද ඉන්නේ කියන එක ඉසුනෝ ශිතානිවා මේ කොටස. එතකොට මේ පැත්තම එතකොට නනිග ඉමස්කා. මේ කොටස දුර පුතාලා ගොඩක් ඒ කොටස් දන්නවා කියලා හිතනවා. එතකොට ඒක පිළිතුරු දෙන්න මේ ලියන එක මම ලියලා බලන්නේ දුර පුතාලා. එතකොට ඒක සම්පූර්ණ පිළිතුර. මෙතන නෙකෝ වයිමාස් කියලා හරියන්නේ නැහැ. එතකොට ඒ සම්පූර්ණ පිළිතුර ඒක දුර පුතාලා ලියන්න. ඒක වැදගත් වෙනවා. මොනවත් ප්‍රශ්න නැත්නම් අපි 7 වෙනි කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට 7 වෙනි කොටස රේනෝයෝනි ඊනසයි රේනෝයෝනි ඊනසයි කියන එක 7 වෙනි පිටු කොටස අපි කතා කරා. උදාහරණයේ විදියට ඊනසයි කියලා කියන්නේ කියන්න කියන එක. අපි බැලුවොත් එහෙම එතකොට උදාහරණය A කියන එක ජිතෙන්ෂා B කියන එක මොන්නෝ සොබා කියන එක මේක ජිතෙන්ෂා මොන්නෝ සොබා. එතකොට පළවෙනි එක අපි බැලුවොත් එහෙම එතකොට ජිතෙන්ෂවා දොකොනි අරිමස්කා ජිතෙන්ෂවා ජිතෙන්ෂවා දොකොනි අරිමස්කා ජිතෙන්ෂවා දොකොනි අරිමස්කා කියලා කියන්නේ කොහෙද බයිසිකලේ තියෙන්නේ. ජිතෙන්ෂ කියලා කියන්නේ බයිසිකලය පාපැදිය. දොකොනි අරිමස්කා කොහෙද තියෙන්නේ. ජිතෙන්ෂවා මොන්නෝ සොබානි අරිමස්. මොන් කියලා කියන්නේ ගේට්ටුව ළඟ තියෙනවා. පාපැදිය ගේට්ටුව ළඟ තියෙනවා. මේක බැලුවොත් එහෙම එතකොට පළවෙනි එක ගින්කෝ කියලා කියන්නේ බැංකුව කියන එක තමයි ගින්කෝ.
ඊළඟ එක එකිනොසොබා එකි කියලා කියන්නේ ස්ටේෂන් එක කියලා දුවලා පුතාලා දන්නවා සොබා කියන්නේ අසල ස්ටේෂන් එක අසල තියෙනවා මොකද්ද බැංකුව ඒක කොහොමද කියන්නේ ඊළඟ කොටස බැලුවොත් එහෙම යමද සෙන්සේ කියලා කියන්නේ යමද කියන්නේ නම සෙන්සේ කියලා කියන්නේ සෙන්සේ කියන්නේ ගුරුවරයා සෙන්සේ කියන්නේ ගුරුවරයා යමද කියන්නේ නම කියෝෂිත්සු කියලා කියන්නේ පන්ති කාමරේ කියෝෂිත්සු කියලා කියන්නේ පන්ති කාමරේ මේ කොටස් දුවල පුතාලා දාන්න කොටස් හින්දා මම ඒක ටික්මන්ට කරගෙන යන්නේ ඒක නිසා දුවල පුතාලා මේ කොටස් තනියම පිළිතුරු සපයලා බලන්න මේ කොටස් දාන්න මේ වචන දාන්න හින්දා මම ඒක දිගටම කියවගෙන යන්නේ ඊළඟට තෙරෙබි කියලා කියන්නේ ටීවී කියන එක ටීවී එක තෙරෙබි කතකනා වලින් කියන්නේ තෙරෙබි ටීවී එක කියන එක ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට හොන්දනාන උවේ හොන්දනා කියලා කියන්නේ පොත්‍රාක්‍ය හොන්දනා පොත්‍රාක්‍ය හොන්දනාන උවේ කියලා කියන්නේ එතකොට උවේ කියන එක දුල පුතාලා දන්න දෙයක් එතකොට ඒක නිසා මම කියන්නේ උඩ කියන එක තමයි එතකොට ඒක දන්න දෙයක් එතකොට මේ අවස්ථාවේදී එතකොට ඒ හොන්දනා කියන එක තමයි දුල පුතාලා දන්නේ නැත්නම් හොන්දනා නෝ කියලා කියන්නේ එතකොට ඒක උඩ කියන එක පොත්‍රාක්‍ය උඩ කියන එක කමේ කියන්නේ එතකොට මේ ඉබ්බා කියන එක කමේ කියන්නේ ඉකේනොනකා ඉකේ කියලා කියන්නේ පොකුණ කියන එක ඉකේ පොකුණ නකා කියලා කියන්නේ ඇතුළත නකා කියන්නේ මේක ඇතුළත කියන එක කලින් අපි මේ කතා කරලා තියෙනවා ඉකේ කියන්නේ පොකුණ කමේ කියන්නේ ඉබ්බා කලින් අපි එකත් කතා කරලා තිනවා ඉබ්බා අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා අපි ඊළඟට ගියොත් එහෙම ශොකුයින් ශිත්සු කියලා කියන්නේ එතකොට ශොකුයින් ශිත්සු කියලා කියන්නේ කාර්යය මේ වැඩ කරන කට්ටිය ඉන්න තැන ශොකුයින් කියලා කියන්නේ මේ වැඩ කරන ඔෆිස් එකේ අය එතකොට ඒගොල්ලෝ ශිත්සු කියලා කියන්නේ කාමරේ එතකොට ඒ වැඩ කරන ඉන්න කාමරේ කියන එක ශොකුයින් ශිත්සු සේවකයන් ඉන්න කාමරේ කියන එක ශොකුයින් ශිත්සු කියලා කියන්නේ සේවකයන් ඉන්න කාමරේ කියන එක නිකයි කියලා කියන්නේ දැන් ඉවර වෙන පන්තිය මේ කොටස පොඩ්ඩක් මං මේ කොටස කතා කරලා අපි ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා තව ටිකක් මේ කොටස විතරක් අපි කතා කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා නිකයි කියලා කියන්නේ දෙවෙනි තට්ටුව නිකයි දෙවෙනි තට්ටුව ඊළඟ කොටස බැලුවොත් ජිතේන්ෂ කියලා කියන්නේ පාපේදී අපි කලින් කතා කරා මොන්නොසබා කියන්නේ ගේට්ටුව ළඟ කියන එකත් අපි කලින් කතා කරා රහිමුසං කියලා කියන්නේ රහිමු කියලා කියන්නේ නමක් කියන එක ඊළඟට ශොකුදෝ කියලා කියන්නේ ආපන ශාලාව කැන්ටිම කියන එක ආපන ශාලාව
ශොකුදෝ කියලා කියන්නේ ආපන ශාලාව කියන එක. කැන්ටිම කියන එක ශොකුදෝ ආපන ශාලාව. තොරි කියලා කියන්නේ කුරුල්ලා තොරි. කීන උවේ කියලා කියන්නේ ගහ උඩ කියන එක. මේක බැලුවොත් එහෙම නිහොන්ගෝ no jisho නිහොන්ගෝ කියලා කියන්නේ ජපන් භාෂාව jisho කියලා කියන්නේ ඩික්ෂනරිය. නිහොන්ගෝ කියලා කියන්නේ ජපන් භාෂාව. ඩික්ෂනරිය කියලා කියන්නේ ශබ්ද jisho කියලා කියන්නේ ශබ්දකෝෂය. සුකුවේ කියන එක දුර පුතාලා දාන්නවා මේසේ කියන එක. එතකොට නෙකෝ කියන්නේ මේ පූස කියලා දාන්නවා දුර පුතාලා. කුරුමනෝ නකා කියන්නේ කුරුම කියන්නේ වාහනේ කියලා කතා කරා. ඇතුළත කියන එක. කාර් එක ඇතුලේ තමයි. එතකොට නිකෝ ඉන්නේ කියන එක තමයි මෙතන තියෙන්නේ. අපි අදට මෙතනින් මේ පාඩම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ දවසේ 8 වෙනි හෙට 8 වෙනි තැන ඉඳන් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා.